සියලු දෙනාටම ආයුබෝවන්. අපි අද සාකච්ඡා කරන්නේ ඔබේ 10 ශ්‍රේණිය අවසන් පාඩම. ප්‍රවේණිය. එහෙනම් ප්‍රවේණිය පාඩම මූලිකව මම කොටස් 3කින් යුක්තව සාකච්ඡා කරනවා. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්නේ එහි පළමු කොටස. ඔබට මේ තිරේ යම් රූපයක් පෙනෙනවා. මේ රූපය තුලින් යම් අදහසක් අපිට නිරූපණය කරගන්නට පුළුවන්. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමු. ජෛව ලෝකයේ විශේෂ අතර අතිවිශාල විවිධත්වයක් තිබෙනවා. ඔබට මේ රූපේ පෙනෙනවා. ජීවීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම ඔබට මතක ඇති අපි 9 ශ්‍රේණියේදී සාකච්ඡා කළා ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. මොකද ජෛව විවිධත්වය කියන්නේ පරිසර පද්ධතිය අතර තිබෙන විවිධත්වය, විශේෂ අතර තිබෙන විවිධත්වය සහ ජාන විවිධත්වය කියන කරුණු තුනම එකට ගත්තහම තමයි අපි හැදෙන්නේ ජෛව විවිධත්වය කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ ජෛව විවිධත්වය තමයි මේ පාඩමේ අපි හඳුනගන්න මූලික සංකල්පය. ඒ ජෛව විවිධත්වය කොයි විදිහටද ඇති වෙන්නේ කියන කාරණය පිළිබඳව තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඉතින් ජෛව ලෝකයේ විශේෂ අතර අතිවිශාල විවිධත්වයක් තිබෙනවා. ඔබට මෙතන පේනවා විශේෂ ගණනාවක් තියෙනවා. මේ එක් විශේෂය අපිට පැහැදිලිවම එකිනෙකින් වෙන් කර හඳුනා ගන්නට පුළුවන් තරමේ විවිධත්වයක් එහි අන්තර්ගත වෙනවා. ඒ වගේම අපි බලමු මානවයාගේ විවිධත්වය. එතකොට ඔබට පේනවා මේ තියෙන මානවයාගේ විවිධත්වය. එහෙනම් එකම විශේෂය අතරත් විශාල විවිධත්වයක් තියෙනවා. එකම විශේෂ විවිධත්වය තමයි මේ දකින්නේ. මේ තියෙන්නේ අපේ මානවයා ළඟ තියෙන එකම විශේෂයේ විවිධත්වය පිළිබඳ තොරතුරු ටිකක්. බලන්න හොඳට පැහැදිලිවම එකිනෙකාගෙන් වෙන් කර හඳුනා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මානවයා වුණාට කෙස්වල වර්ණය, ඇස්වල වර්ණය, සමේ වර්ණය, මුහුණේ හැඩය ආදී විවිධත්වයන් අපිට මේ සටහනෙන් හඳුනා ගන්නට පුළුවන්. මේ තිබෙන්නේත් අපි හොඳින් දන්න එකම විශේෂය අතර විවිධත්වයේ වගේම සමානතාවයන්ද තියෙනවා. ඔබට මෙතන පේනවා විවිධත්වයක්, ඒ වගේම සමානතාවයක්. එහෙනම් එකම විශේෂය අතර විශාල විවිධත්වයක් තියෙනවා. ඒ වගේම එකම විශේෂය අතර සමානතාවයන්ද විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ තිබෙන්නේ මැඩියා. එහෙනම් මැඩියන් අතර සමානතාවයන් රසක් තියෙනවා. ඒ වගේම විවිධත්වයකුත් තියෙනවා. සමනලයින් එයාලගෙත් එකම විශේෂය අතර සමානතාවයන් රසක් තියෙනවා. ඒ වගේම එකම විශේෂය අතර විශාල විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ විදිහට විවිධත්වයක් ඇති වුණේ කොහොමද? සමානතාවයන් ඇති වුණේ. මෙන්න මේ කරුණ පිළිබඳව අපි මේ පාඩම සාකච්ඡා කරලා අවසන් වෙනකොට ඔබට පැහැදිලි. එක පරම්පරාවකින් අනෙක් පරම්පරාවට මේ ජීවීන්ගේ ලක්ෂණ සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. ඒ නිසා තමයි යම් ජීවි පරම්පරාවක තියෙන ස්වરૂපයන් ඊළඟ පරම්පරාව තුල තිබෙනවා. අපි මේ විදිහට එක පරම්පරාවකින් අනෙක් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම හඳුන්වනවා ආවේනිය කියලා. ඉතින් මේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ ප්‍රවේණිය කියලා. අපි එතකොට මේ පාඩම තුල ආවේනියත් ප්‍රවේණියත් කියන මූලික සංකල්ප දෙක පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. මම පළමුවෙන්ම ඔබට අවධානය යොමු කරන්නේ මිනිස් විශේෂයේ සුලභව දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ ගැන. ඔබේ පෙළ පොතේ සඳහන් වෙනවා මේ විදිහට සුලභව දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ 8ක් පිළිබඳව. මේ පළමු ලක්ෂණය බලන්න. සමේ වර්ණය. වම් පැත්තේ සිට ක්‍රමයෙන් දකුණු පැත්තට එනකොට මේ මානවයාගේ සමෙහි වර්ණය ක්‍රමිකව වෙනස් වීමකට ලක් වෙලා ලා වර්ණයේ සිට තද පැහැති වර්ණයක් දක්වා සමේ වර්ණය වෙනස් වෙනවා. එතකොට මේ සමේ වර්ණය කියන්නේ අපිට සුලභව දක්නට ලැබෙන ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණයක් කිව්වේ එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණය.
එහෙනම් බොහෝ විට දෙමව්පියන්ගේ තිබෙන වර්ණය දරුවන්ට සමේ වර්ණය ලැබෙනවා. සමහර අවස්ථාවලදී වර්ණය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඒ වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ පාඩමේදී අධ්‍යයනය කරමු. ඊළඟට බලන්න කන්පෙති පිහිටා ඇති ආකාරය. ඔබට මේ කන්පෙති පිහිටා ඇති ආකාරය ස්වරූප දෙකක් හඳුනා ගන්නට පුළුවන්. මේ පළමු ස්වරූපය අපි හඳුන්වනවා බද්ධ වූ කන්පෙති කියලා. කියන්නේ කන්පෙත්ත කෙලින්ම මුහුණට සම්බන්ධ වෙලා. මෙතන එහෙම නෙමෙයි පහලින් පොඩි කොටසක් සම්බන්ධ නොවි තිබෙනවා. තවත් අපි සටහනකින් බලමු. ඔබට මේ සටහනෙත් පේනවා කම්පෙත්ත පිහිටලා තියෙන හැටි. එහෙමනම් මේ කම්පෙත්ත අපි හඳුනා ගන්නවා බද්ධ වූ කම්පෙත්තක් විදිහට. මේ කම්පෙත්ත හඳුනා ගන්නවා නිදහස් කම්පෙති. එහෙම නැත්නම් බද්ධ නොවූ කම්පෙති විදිහට හඳුනා ගන්නට පුළුවන්. මේ තවත් ලක්ෂණයක්. දිව රෝල් කිරීමේ හැකියාව. ඔබටත් මේ දිව රෝල් කිරීමේ හැකියාව සමහර විට මේ වගේ ඇත වෙන්නට පුළුවන්. සමහර විට මේ වගේ නැත වෙන්නට පුළුවන්. ඇත්තට මේ තිබෙන්නේ මේ දරුවා දිව එළියට දාගෙන ඉන්නව නෙමෙයි මේ. එයා මේ ආකාරයට යූ හැඩතිව දිව රෝල් කරන්න උත්සාහ කරනවා. හැබැයි මෙයාට උත්සාහ කරගන්න බෑ. ඉතින් පුතේ ඔයාලටත් පුළුවන් මේ විදිහට දිව රෝල් කරලා බලන්න. ඔබට දිව රෝල් කරන්න පුළුවන්ද බැරිද කියන එක. අපි තවත් ලක්ෂණයක් බලමු. කෙස්වල වර්ණය. එහෙනම් කෙස්වල වර්ණය අපි හඳුනා ගන්නවා ප්‍රධාන ආකාර දෙකක්. මේ පළමු ආකාරය හඳුන්වන්නේ බොකුටු කෙස් කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ක්‍රේල් කොණ්ඩේ කියලානේ. මෙයාගේ තියෙන්නේ බොකුටු නොවන. එහෙම නැත්නම් බොකුටු නොවන දිගු ආකාරයකට පවතින කෙස්. ඉතින් මේ බොකුටුම අවස්ථාවේ සිට මෙන්න මේ අවස්ථාව දක්වා අතරමැදි අවස්ථාවන් ගණනාවක් අපේ මානවයා තුළ නිරූපණය. තවත් අවස්ථාවකට යමු. මේ තියෙන්නේ අපි දෑතේ ඇඟිලි පටලවා ගත්තහම මහපට ඇඟිල්ල පිහිටන ආකාරය. ඔබට පේනවා මේ වම් පැත්තේ රූපේ තියෙන්නේ වම් අතේ මහපට ඇඟිල්ල උඩින්. මේ තියෙන්නේ මෙයාගේ වම් අතේ මහපට ඇඟිල්ල උඩින් තියෙන්නේ. මෙයාගේ තියෙන්නේ දකුණු අතේ මහපට ඇඟිල්ල උඩින්. ඔබටත් මේ අත මේ විදිහට තියලා බලන්න. මෙහෙම අත තියලා බලපුවාම ඔබෙත් මේ අත පිහිටන ආකාරය හඳුනා ගන්න. හැබැයි ඒක මතක තියාගන්න ආයාසයෙන් තියන්න එපා. මෙහෙම නිකම්ම අත ලං කරලා මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්න නැතුව තියලා බලන්න මම මේ කරුණු කියනවත් එක්කම. ඔබට එතකොට වම් අතේ හෝ දකුණු අතේ මහපට ඇඟිල්ල උඩින් හිටනවා. නැවත වරක් කරලා බලන්න. ඒත් ඔබේ පිහිටන්නේ මේක මාරු කරලා තිබ්බොත් ඔබට දැනෙනවා අත නුහුරු ආකාරයකට පිහිටනවා. එහෙමනම් මේ ස්වરૂපය දෙමාපියන්ගෙන් දරුවන්ට ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වන තත්ත්වයක්. අපි තව අවස්ථාවක් හඳුනගමු. මේ තියෙන්නේ සිනාසෙන විට කම්මුලෙහි වල ගැසීමේ ස්වභාවය. දැන් ඔබට පේනවා මේ පළමු රූපේ ඉන්න කෙනා hina වෙනකොට මෙතන මූණේ වල ගැහිලා නැහැ. මෙයාගේ මේ වලක් හැදිලා තියෙනවා. hina වෙනකොට වල ගැසීමේ ස්වභාවය. ඉතින් ඔබටත් මේ අවස්ථා දෙකෙන් එකක් තියෙනවා. මේ ලක්ෂණයත් අපිට සුලභව දකින්නට පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණයක් විදිහට. මේ බලන්න තවත් අර විදිහම සිනාසෙන විට කම්මුලෙහි වලගැතීමේ ස්වરૂපය පෙන්වන පින්තූර දෙකක්. ඔබට නැවත මේ පින්තූර හතර බලන්න. මෙයාගේ සිනාසෙන විට කම්මුල වලගැහෙන්නේ නැහැ. මෙයාගේ චුට්ටක් වලගැහෙන්න හදනවා. මෙයාගේ සැලකිය යුතු මට්ටමකට තියෙනවා. මෙයාගේ හොඳටම hina වෙනකොට hina වෙන්න හදනකොට කම්මුල එහෙනම් මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කම්මුල වලගැසීමේ ස්වභාවය සිනාසෙන විට. ඉතින් මේ ලක්ෂණයක් දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙන එකක්. ඒ වගේම මේ ස්වરૂපය අපිට බහුලව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ඔබ තුල නිරූපණය. හරි. අපි තවත් අවස්ථාවක් බලමු. මහපට ඇඟිල්ලේ ස්වභාවය. දැන් ඔබටත් බලන්න මෙන්න මේ විදිහට ඍජු මහපට ඇඟිල්ල සහ ඍජු නොවන මහපට ඇඟිල්ල. ඔබට පේනවා මේ ඉහළ තියෙන සටහනේදී මහපට ඇඟිල්ල නමලා තියෙන්නේ පිටතට. කෙනෙකුගේ සමහර විට මේ අංශක 90ක් දක්වා හැඩයකට නමන්න පුළුවන්.
මෙයාගේ මහපට ඇඟිල්ල නවලා තියෙන්නේ ඇතුළට. ඉතින් ඔබට මේ පිටතට සහ ඇතුළට මේ ආකාරයට ඇඟිල්ල නැමීමේ හැකියාව මෙහෙම අපිට ඇඟිල්ල නමන්න පුළුවන්. ඒ ආයාසයෙන් කරන කරුණක් නෙමෙයි. සමහර කෙනෙකුට මෙහෙම නමන්න හැදුවට නමන්න බෑ. ඒක අපි හඳුන්වනවා ඍජු මහපට ඇඟිල්ල කියලා. ඊළඟට තව ලක්ෂණයක් අපි බැලුවොත් ඔබට හුරු අත. වම් අත හුරු වෙන්නට පුළුවන්, දකුණු අත හුරු වෙන්නට පුළුවන්. සමහර කෙනෙක් වමෙන් ලියනවා වෙන්න පුළුවන්, තවත් සමහර කෙනෙක් දකුණෙන් ලියනවා වෙන්න පුළුවන්. ඒතර පුතේ මෙන්න මේ ලක්ෂණයත් දෙමව්පියන්ගෙන් දරුවන්ට ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණය. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලාතුරකින් දක්නට ලැබෙන ලක්ෂණ. ඒතර අපිට මෙන්න මේ ස්වરૂපය බොහෝ විට දකින්නට ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ පින්තූරේ බද්ධ අඟුලිතාවය කියලා අපි හඳුන්වන්නේ. ඔබට පේනවා මේ ඇඟිලි දෙක ඉපදෙනකොට එකට බැඳිලා තියෙනවා. ඔබට මේ පාදයේ ඇඟිලි දෙක එකට බැඳිලා තියෙනවා. ඒතර මේ ස්වરૂපය හඳුන්වන්නේ බද්ධ අඟුලිතාවය කියලා. මෙම ලක්ෂණයත් දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන ලක්ෂණයක්. හැබැයි මේ ස්වභාවය අපි හඳුනගන්නේ කලාතුරකින්. අතේ ඇඟිලි වෙන්න පුළුවන්, පාදයේ ඇඟිලි වෙන්න පුළුවන්. බහු අඟුලිතාවය. ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් අපේ අතේ තිබෙන්නේ ඇඟිලි 5යි. සුවිශේෂයෙන් මේ අවස්ථාවේ ඔබට පේනවා අතෙත් ඇඟිලි 6ක් තියෙනවා මේ සිහින් ඇඟිල්ලට මෙහා පැත්තෙන් කුඩාවට ඇඟිල්ලක් ඇවිල්ලා තියෙනවා. මෙතනත් ඒ විදිහට තියෙනවා. පාදයේත් ඔබට පේනවා ඇඟිලි 6ක් තියෙනවා. ඉතින් බොහෝ විට මේ ස්වરૂපයන් වලදී සමහර අය මෙන්න මෙතනින් ශල්‍ය කර්මයකින් මේ ඇඟිල්ල කපලා ඉවත් කරගන්නවා. කුඩා කාලේ. එතකොට එයාට අපිට පේන්නේ ඇඟිලි 5ක් තියෙනවා විතරයි. හැබැයි මේ ඇඟිල්ලේ සාමාන්‍ය හැසිරීමේ හැකියාවත් අනිත් ඇඟිලි වලට තිබෙන තරම් සමහර අයගේ මේ මහපට ඇඟිල්ලත් මේ පැත්තෙන් මේ විදිහටම අමතර ඇඟිල්ලක් එන්නට පුළුවන්. මේ අවස්ථාව අපි හඳුන්වනවා බහු අංගිකතාවය. ඇලි බව. තව ලක්ෂණයක් තමයි ඇලි බව. ඇලි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සුදු පැහැති වීම. දැන් ඔබට පේනවා මුහුණ, කෙස්, ඊළඟට රෝම, මේ සමේ වර්ණය මේ සියල්ලක්ම සුදුම පැහැයක් ගැනීම තමයි හඳුන්වන්නේ ඇලි බව කියලා. ඔබට මේ පින්තූර වලින් පේනවා එකම විශේෂය එකම රටක ජීවත් වෙන අයගේ ඇලි සහ ඇලි නොවන අවස්ථා දෙක ගත්තාම ඒ දෙකෙහි තියෙන විශේෂත්වය. මේ තිබෙන්නේ ඇලි වඳුරෙක්. සමහර අය කියන මේ හැලි වඳුර කියලා. හැලි වඳුර නෙමෙයි. ඇලි වඳුර. ඇලි කියලා කියන්නේ සුදු පාට. ඔන්න තවත් මේ පියා සහ දරුවා ඇලි දරුවා. මේ තිබෙන්නේ ඇලි සහ ඇලි නොවන ආකාරයේ දෙදෙනෙකුගේ රූප සටහන. මේ ඇලි සතුන්. එතකොට මේ ඇලි මොනරෙක්. සුදු පාට මොනර. ඔබ දන්නවා ඔය සුදු නයි විශේෂයෙන්ම මිනිස්සු විශේෂත්වයක් දක්වන සතෙක් තමයි සුදු නයා කියන්නේ. ඒකට හේතුව මේ ඇලි කියන ස්වરૂපය තමයි අපි හඳුනගන්නේ. මේ තියෙන එකම විශේෂයේ ඇලි සහ ඇලි නොවන දෙදෙනෙක්. ඇලි ඇතුන්. ඒතර ඔබ ඉතිහාසයේ අහලා තියෙනවා විස්තන්තර රජතුමා ඇලි ඇතුන් දන් දුන්නා කියලා. එතකොට ඇලි ඇතුන් කියලා කියන්නේ ඇතාගේ වර්ණය සුදු පැහැති. ඒ සුදු පැහැති වෙන්නට හේතුව මෙයාට ලැබෙන්නට ඕන කළු වර්ණය වෙනුවට ඒ වර්ණකය නොමැති වීම නිසා එයා සුදු පැහැගන්නේ. ඒතර සුදු පාට දැන් මෙයාගේ මේ පේන රෝම සියල්ලක්ම සුදු පාට. හැම බොහොම සුදු වර්ණයට ආසන්න රත් පැහැ වර්ණයක් තමයි යවන්නේ. මේ තිබෙන්නේ එකම විශේෂයේ ඇලි සහ ඇලි නොවන වඳුරන් දෙන්නේ. මේත් ඇලි සතුන්ට අපිට තවත් නිදසුනක් දක්වන්න පුළුවන්. ඊළඟට ඇස්වල වර්ණය. ඇස්වල වර්ණය අපිට හඳුනා ගන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්. ඉතින් අපේ රටේ විශේෂයෙන්ම මේ දුඹුරු පාට ඇස්වලට අදාළ වර්ණය තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. සමහර රටවල් වල මේ නිල් පාට ඇස් තිබෙන ස්වරූපයක් දැක ගන්නට පුළුවන්. එය කලාතුරකින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි පළමු පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට. ඔබට පේනවා මෙතන
මේ වර්ණය ක්‍රමිකව මේ ආකාරයට වෙනස් විය හැකියි. ඒකට හේතු අපි ප්‍රවේණීය පාඩම පිළිබඳ අධ්‍යයනය කරනකොට ඔබට අවබෝධ වෙයි. ඉතින් ඔන්න ඔබට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. මොකද්ද ක්‍රියාකාරකම? ඔබේ මවගෙන් හෝ පියාගෙන් ඔබට උරුම වූ ලක්ෂණ ලැයිස්තුවක් හදන්න. දැන් අපි මේ වෙන විට කතා කරන්නේ සුලභව දක්නට ලැබෙන ලක්ෂණ සහ දුලභව දක්නට ලැබෙන ලක්ෂණ. ඉතින් බලන්න ඔබ තුල ඔබේ මවගෙන් කුමන ආකාරයේ ලක්ෂණ ඔබ ළඟ තියෙනවද කියලා. පියාගේ තිබෙන ලක්ෂණ වලින් ඔබ ළඟ කොයි ආකාරයේ ලක්ෂණ තියෙනවද කියලා පොඩි ලයිස්තුවක් හදන්න. හදලා බලන්න මේ ලක්ෂණ ඔබට සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ මවගෙන්ද පියාගෙන්ද කියලා. ඒතර සමහර ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් වේවි. ඔබ ළඟ මවගෙත් නොමැති පියාගෙත් නොමැති ලක්ෂණ. හැබැයි පුතේ මේ ලක්ෂණ ඔබේ පරම්පරාවේ තව තැනක තිබිලා තියෙනවා. එහෙනම් සමහර ලක්ෂණ තියෙනවා අනිවාර්යයෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙනවා. තවත් සමහර ලක්ෂණ තියෙනවා දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ එක පරම්පරාවකදී. පරම්පරා කීපයක් යනකොට උන්න නැවත එම ලක්ෂණය අපිට මතුවෙනවා. අපි බලමු අන්න ඒ වගේ ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ කොයි විදිහටද සම්ප්‍රේෂණය වෙන්නේ? එhmenan මෙන්න මේ ක්‍රියාකාරකම කරලා බලන්න. එතකොට ඔබට යම් අදහසක් ලබා ගන්නට පුළුවන් දෙමාපියන්ගේ දරුවන්ට ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රවේණිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අය අතරින් ආරම්භකම පුද්ගලයා විදිහට අපි සලකන්නේ ඔස්ට්‍රියානු ජාතික පූජකවරයෙක් වූ ග්‍රෙගරි මෙන්ඩල්. එතකොට මේ ග්‍රෙගරි මෙන්ඩල් කියන්නේ විද්‍යා උපාධිධාරියෙක්. ඒ නිසා ඔහු විද්‍යාත්මකව තමන්ගේ පර්යේෂණ කටයුතු සිදු කරලා ඒ අනුව සාර්ථක ඉදිරිපත් කිරීමක් සහ සාර්ථක පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. කොහොමද දෙමාපිය ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ කියන කරුණ පිළිබඳව. අපි එහෙනම් මෙන්න මේ පාඩමේදී භාවිතා කරනවා සුවිශේෂ වචන කට්ටලයක්. අපිට අන්නේ වචන ටික පළමුවෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඔබට මේ කියන දේ මොකක්ද කියන එක තේරෙන්නේ නැතුව යනවා. එහෙනම් දුවේ අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ වචන ටික මොනවද කියලා. මම ඔබට මේ වචනය පැහැදිලි වෙන අර්ථය පළමුව සඳහන් කරලා ඊට කියන පාරිභාෂික වචනය දෙවනුව සඳහන් කරනවා. කිසියම් ලක්ෂණයක් නොවෙනස්ව පරම්පරා ගණනාවක් තිස්සේ අඛණ්ඩව පෙන්눔 කරන ජීව කාණ්ඩයක් අපි හඳුන්වනවා නුමුහුම් පෙළක් කියලා. ඉතින් සරලම අදහස මිශ්‍ර නොවුණු ලක්ෂණ. නුමුහුම් කියලා කියන්නේ මිශ්‍ර නැහැ කියන එක. එහෙනම් පරම්පරා ගණනාවක්. කිසියම් ශාකයක අපි ගත්තොත් ඒ ශාකයේ බීජ හිටවලා ඊළඟ පරම්පරාව, එම බීජ හිටවලා ගන්න ඊළඟ පරම්පරාව, මේ සියල්ලකම එකම ලක්ෂණයක් පවතිනවා. අන්නේ ශාක කාණ්ඩයක් අපි හඳුන්වනවා නුමුහුම් පෙළක් කියලා. කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් වරකට එක් ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් පමණක් සලකා ජීවීන් කිරි. පරීක්ෂණයක් කරනකොට විද්‍යාත්මක පරීක්ෂණයකදී වරකට එක ලක්ෂණයක් පමණයි අපි සලකා බලන්නේ. එහෙනම් මේ විදිහට වරකට එක ලක්ෂණයක් පමණක් සලකාගෙන පරීක්ෂණ සිදු කරන ආකාරය අපි හඳුන්වනවා ඒකාංගී ප්‍රවේණිය කියලා. ඒ කියන්නේ පුතේ එක අංගයක් ගැන පමණක් ප්‍රවේණිගත වන ආකාරය සොයා බැලීම. ඉතින් ඔබට මම මේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ කියන වචනයක් මෙතන සඳහන් කරා. ඒ පිළිබඳව මම වෙනම පැහැදිලි කිරීමක් කරනවා. යම් ජීවී විශේෂයක ඕනෑම පරම්පරාවකදී ප්‍රකාශ විය හැකි ලක්ෂණ. මම ඔබට පෙර සඳහන් කරා ඔබේ අම්මගේ තාත්තගේ තියෙන ලක්ෂණයක් ඔබ ළඟ තියෙනවා නම් ඔබගේ ආච්චිගේ සීයාගේ පරම්පරාවෙත් තියෙනවා නම් අන්න ඒ ලක්ෂණය හැම පරම්පරාවකම පෙන්වලා තියෙනවා. ඉතින් මේ විදිහට හැම පරම්පරාවකදීම පෙන්වන ලක්ෂණයකට අපි කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය. ඒ වගේම මම ඔබට කියවනේ
සමහර ලක්ෂණ තිබෙන්නට පුළුවන් ඔබ ළඟ නොමැති. නමුත් ඔබේ ආච්චිගේ සීයාගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් කලින් පරම්පරාවක තියෙන්න පුළුවන්. ඒ ලක්ෂණ මොකද වෙන්නේ? සමහර පරම්පරාවලදී යටපත් වෙලා. එහෙනම් මෙන්න මේ විදිහට සමහර පරම්පරාවකදී යටපත් වන නැවත සමහර පරම්පරාවකදී මතුවන ලක්ෂණ අපි හඳුන්වන්නේ නිලීන ලක්ෂණයක් කියලා. එහෙනම් නිලීන ලක්ෂණයක් යම් පරම්පරාවකදී ප්‍රකාශ නොවිය හැකියි. ජීවියෙකු තුළ එක් පරස්පර ලක්ෂණයක් සම්බන්ධයෙන් වග කියන්නා වූ සාධක. එහෙම නැත්නම් DNA ප්‍රදේශය අපි හඳුන්වනවා ජානයක් කියලා. ඒතර අපි ජානයක් කියලා හඳුන්වන්නේ සෛල තුල තිබෙන වර්ණ දේහයක කිසියම් DNA වල තිබෙන රටාව. එය එහි තිබෙන භස්ම අනුපිළිවෙල විදිහට ඔබේ පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉගෙන ගන්නට නම් පුතේ උසස් පෙළදී ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තොත් ඔබට මෙම තොරතුරු තවත් ගැඹුරින් හදාරන්නට පුළුවන්. කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් වග කියන්නා වූ ඥාන. දැන් අපි මේ පරීක්ෂණ සියල්ල හමුවේ මෙන්ඩල් පැහැදිලි කරලා තියෙනවා. කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් වග කියන ඥාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක් ඥානයක් මගින් පමණක් කෙනෙක් තුළ ලක්ෂණයක් ප්‍රකාශ වෙන අවස්ථා අඩුයි. ඔබ දන්නවා අපේ සෛලයක් ඇතුලේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා කියලා. මෙන්න මේ වර්ණ දේහ යුගල් 23 සමජාත වර්ණ දේහ දෙක බැගින් වූ යුගල් විදිහටයි පවතින්නේ. සමජාත වර්ණ දේහ කියලා කියන්නේ මවගෙන් සහ පියාගෙන් ලැබුණු එකම ආකාරයක ඥාන සංගතියක් තිබෙන වර්ණ දේහ. එහෙනම් මවගෙන් ලැබුණ ඥානයේ තිබෙනවා මවගෙන් ලැබුණ වර්ණ දේහයේ තිබෙනවා යම් ඥානයක්. සමජාත අනික් වර්ණ දේහයේ තියෙනවා ඊට අනුරූපව පියාගෙන් ලැබුණු වර්ණ දේහයක තියෙන ඥානය. එහෙනම් මෙන්න මේ ඥාන දෙකක බලපෑම තමයි බොහෝ ලක්ෂණ සම්ප්‍රේෂණය වීමට හේතු වෙන්නේ. එහෙමනම් මේ විදිහට මෙන්න මේ ඥාන දෙකම ප්‍රමුඛ ඥාන වුණොත්. එහෙම නැත්නම් මේ ඥාන දෙකම නිලීන ඥාන වුණොත් අපි කියනවා සම යුග්මක ඥාන කියලා. සම යුග්මක කියලා කියන්නේ යුග්මයම සමාන ස්වરૂපයක් තියෙනවා කියන එක. එහෙනම් ඥාන යුගලයම සමාන ස්වરૂපයක් තිබෙනවා නම් අපි හඳුන්වනවා එවැනි ඥාන සමයුග්මක ඥාන කියලා. එහෙනම් එහෙම නොවන ඒවාත් තියෙන්න පුළුවන්. මොකද්ද? කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් වග කියන්නා වූ ඥාන දෙකක් තියෙනවා. එක ඥානයක් ප්‍රමුඛ ඥානයක් වෙලා අනෙක් ඥානය නිලීන ඥානයක් වුණොත් අපි හඳුන්වනවා එවැනි ඥාන යුගලයක් විෂම යුග්මක ඥාන. එහෙනම් විෂම යුග්මක ඥාන කියලා අපි හඳුන්වන්නේ ඥාන යුගලයෙන් එක් ඥානයක් ප්‍රමුඛ ඥානයක් වෙලා අනෙක් ඥානය නිලීන ඥානයක් වුණ ආකාරයටයි විෂම යුග්මක ඥාන කියලා හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට ජීවියෙක් තුළ යම් ලක්ෂණයක් ප්‍රකාශ වෙන්නට නම් ඥාන දෙකක් වූ තවත් එවැනි යුගල ගණනාවක් විය හැකියි. එහෙනම් මේ විදිහට ජීවියෙක් තුළ ප්‍රකාශ වන කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් වග කියන ඥාන සංකලන අපි හඳුන්වනවා ප්‍රවේණි දර්ශය කියලා. එහෙනම් ඔබේ ශ්‍රේණියේදී අපි සාකච්ඡා කරන්නේ ඥාන දෙකක් සහිත ප්‍රවේණි දර්ශකම්. ඔබ උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරුවොත් ඔබට හඳුනා ගන්නට පුළුවන් වේවි ඥාන දෙකකට වඩා වැඩියෙන් සම්බන්ධ වෙන ප්‍රවේණි දර්ශක. ඉතින් ජීවියෙක් තුළ පවතින ඥාන යුගලයක් නිසා ජීවියා තුළ ප්‍රකාශ වන ස්වરૂපයක් තියෙනවා. ඒ කියන්නේ රූප ස්වභාවයක්. කොයි වගේද කියන එක. මේ ඥාන යුගලය නිසා අපට පෙනෙන ස්වභාවය. ඒ අපි හඳුන්වන්නේ රූපානුදර්ශය කියලා. එහෙනම් ඔන්න හොඳින් මතක තියාගන්න ප්‍රවේණි දර්ශය සහ රූපානුදර්ශය කියලා අපිට අලුතින් වචන දෙකක් එකතු වෙනවා. ඔබ මෙන්න මේ වචන දෙකේ තේරුම හොඳින් දැනගන්න ඕනේ. ආවේනියේදී මුහුන් කිරීම සඳහා යොදා ගනු ලබන මව්පිය ජීවී. එහෙනම් මෙතන පරීක්ෂණාත්මක ක්‍රියාවලියක් ගැන කතා කරන්නේ. ඒ සඳහා මුහුන් කරන
ජීවීන් අපි හඳුන්වන්නේ ජනකයින් කියලා. මව් ජීවීන්. ජනකයින්. ඒ වගේම තමයි මොහොන් කිරීම මගින් බිහිවන පැටව් නව ජීවී දුහිතෘ ජීවීන් අපි හඳුන්වනවා ජනිතයින් කියලා. එහෙනම් ජනකයින්ගේ පැටව් තමයි හඳුන්වන්නේ ජනිතයින් විදිහට. ඔබ දන්න කරුණක් පිළිබඳවයි මම ඊළඟට ඔබේ අවධානය යොමු කරන්නේ. යම් පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේම පරිණත කලංකය මත තැන්පත් වේ. මේ කරුණ අපි ඉගෙනගෙන තියෙන කරුණක්. එය හඳුන්වන්නේ ස්ව පරාගණය කියලා. ඒ වගේම තමයි යම් පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේ වෙන්නේ නැතුව එම විශේෂයෙන්ම වෙනත් පුෂ්පයක පරිණත කලංකය මත තැන්පත් වෙනවා නම් එය අපි මීට පෙර හඳුන්වා දීලා තිබෙනවා පරපරාගණය. එමනම් ඔබට මතක ඇති ස්වපරාගණය සහ පරපරාගණය අපි ජීවයේ අඛණ්ඩතාවයේ පාඩමේදී සාකච්ඡා කළ මූලික සංකල්ප දෙකක්. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන යුගලය දැක්වෙන ප්‍රකාශය. අපිට කිසියම් ලක්ෂණයකට බලපාන ඥාන යුගල් විවිධ ආකාරයට දක්වන්නට පුළුවන්. අන්නේ දක්වන ආකාරයන් අපි හඳුන්වනවා ඥාන ප්‍රකාශය කියලා. ඔබට පසුව හඳුනා ගන්නට පුළුවන් වේවි කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන නැත්නම් කිසියම් ලක්ෂණයක් පෙන්වන්නට අපිට ලියන්න පුළුවන් ප්‍රවේණි දර්ශ කීපයක් තිබෙනවා. රූපානුදර්ශය වෙනුවෙන් දැක්විය හැකි ප්‍රවේණි දර්ශයන්. එහෙනම් මේ එවැනි ප්‍රවේණි දර්ශයන් අපි හඳුන්වන්නේ ඥාන ප්‍රකාශයේ විදිහට. හොඳයි. එහෙමනම් මෙන්න මේ කරුණු තමයි ඔබට මේ පාඩමේදී කතා කරන අලුත් වචන. දැන් අපි බලමු මෙන්න මේ වචන තමයි මම ඊට පස්සේ ඔබත් සමග සාකච්ඡා කරන්නට යොදාගන්නේ. එතකොට යම් වචනයක තේරුම අමතක නම් ඔබට අර අපි කතා කරපු තැන ඊළඟට මෙම තොරතුරු සටහන් පොතේ ලියාගත්තාම එතන නැවත බලලා මේ වචනය තේරුම් ගන්නට ඕන. මොකද අපි මේ පාරිභාෂික වචනත් එක්ක තමයි මේ පාඩමේ බොහෝ දෑ කතා කරන්නේ. ඉතින් මම ඔබට සඳහන් කළා ප්‍රවේණිය පිළිබඳව විද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ පුද්ගලයා කවුද? ග්‍රෙගරි මෙන්ඩල්. ඒ සඳහා ඔහු යොදාගත්තු සුවිශේෂ වූ ශාකයක් තියෙනවා. ඒ ශාකය තමයි මේ පින්තූරයේ දිස් වෙන්නේ. ඒ අපි හඳුන්වන්නේ ගෙවතු මෑ ශාකය කියලා. එහෙම නැත්නම් පීසුම් සැටයි. මේ ගෙවතු මෑ ශාකය තමයි මේ සඳහා තෝරාගත්තු ශාකය. අපි බලමු මෙන්ඩල් පරීක්ෂණවලට මේ ශාකය තෝරාගත්තේ ඇයි කියලා. පළමු කරුණ. මෙය පහසුවෙන් වගා කළ හැකි ශාකයක්. ඔබ දන්නවා පහසුවෙන් වගා කරනවා කියලා කියන්නේ අපේ ප්‍රදේශයේ වගා කරපුහම අපි ලොකු මහන්සියක් වෙන්නේ නැතුව එම ශාකය හැදුවා. ඉතින් අපි නුවරඑළියේ තිබෙන සමහර මල් වර්ගයක් ගෙනල්ලා අපේ ගෙවත්තේ හිටෙව්වොත් එය නිවැරදිව වගා වෙන්නේ නැහැ. හේතුව තමයි මේ ශාකයක් වගා වෙන්න බලපානවා පසේ ස්වභාවය, උෂ්ණත්වය, කාලගුණික තත්ත්වයන්, ඒ කියන්නේ ආර්ද්‍රතාව වගේ තත්ත්වයන් ඒවා බලපානවා. ඉතින් එහෙමනම් එයා මේ සඳහා තෝරාගත්තා. එයා ජීවත් වූ ප්‍රදේශයේ බොහොම පහසුවෙන් වගා කරන්නට පුළුවන් ශාකයක්. එය ගෙවතුමෑ ශාකයේ විදිහට තෝරාගත්තා. 2. ඊතා කෙටි කලකින් ඵලදාව ලබා ගන්නට පුළුවන් වුණා. දින 60ක් 70ක්. ඒ කියන්නේ මාස 2ක් 2කමාරක් කාලයේදී ඵලදරලා බීජ ලබා ගන්නට පුළුවන්. එතකොට අපිට නැවත එම බීජ තව පරම්පරාවක් සඳහා යොදා ගන්නට වෙනවා. එහෙනම් එහෙම යොදා ගන්නට නම් එයාට ඉක්මනින් ඵලදාව ලබා ගන්නට පුළුවන් ශාකයක් වෙන්නට ඕන. 3 වෙනි කාරණය තමයි නුමුහුම් ශාක ලෙස ලබා ගන්නට පුළුවන්. දැන් මම ඔබට මුලින්ම සඳහන් කරා නුමුහුම් ශාකයක් කියන්නේ පරම්පරා කීපයකින්ම එකම ලක්ෂණ ඒ විදිහටම ලබා ගන්නට පුළුවන් ශාක. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් උපකාරී වෙන්නේ මේ ශාක ස්වභාවයෙන් ස්වපරාගණය වන ශාක විදිහ. එතකොට ස්වපරාගණය වෙනවා කියලා කියන්නේ එම ශාකයේ පුෂ්පයක්
එම ශාකයේ පුෂ්පයක කලංකය මත පරාග තැන්පත් වෙලා නව ශාකයක් හැදෙනවා බීජ වලින්. එතකොට එම ශාකය තුල තිබෙන ලක්ෂණමයි ඊළඟ පරම්පරාවට යනවා. ඉතින් මෙන්න මේ නිසා නොමුහුම් ශාක ලෙස ලබා ගන්නට පුළුවන් ශාකයක් වුණා මේ ගෙවතුමෑ ශාකය. ඔබට පේනවා මේ පින්තූරේ මේ ආකාරයට කරල් තිබුණා නම් මේ කරල් ස්වපරාගණය වීම හේතු කරගෙන ඊළඟ පරම්පරාවේ මේ විදිහම කරල් ලැබෙනවා. ඒ කරල් වලින් සිටුවන බීජ වලින් ගන්න ඊළඟ පරම්පරාවත් මේ විදිහටම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නුමුහුම් ශාක ලෙස ලබා ගන්න පුළුවන් ශාකයක් වුණා මොකද්ද මේ ගෙවතුමෑ ශාකය. තවත් ලක්ෂණයක් තමයි ඔබට කිව්වොත් මේ මල්වල වර්ණය. මල්වල වර්ණයත් පරම්පරා ගණනාවක් ගියත් ඉන් මලේ වර්ණයේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙම ලබා ගන්නට පුළුවන් ලක්ෂණ තමයි අපි හඳුන්වන්නේ නුමුහුම් ශාකවල තිබෙන ලක්ෂණ කියලා. ඊළඟට මම ඔබට පෙර සඳහන් කළා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් පරස්පර ලක්ෂණ. මේ පරස්පර ලක්ෂණ කියන වචනේ මම ඔබට මීට පෙර සඳහන් කරා. අපි බලමු මේ වගේ ලක්ෂණයක්. කරල්වල වර්ණය. මේ කරල්වල වර්ණය කියන්නේ පරස්පර ලක්ෂණය. මේ කරලේ වර්ණය තිබිය හැකි ආකාර දෙක. ඔන්න පේනවා කහ පැහැති කරල්, කොළ පැහැති කරල්. ඔබ මේ ස්වරූපය හඳුනාගෙන තියෙනවා බෝංචි වල. අපි දන්න ආහාරයට ගන්න බෝංචි වල කොළ පාට කරල් තියෙන බෝංචි තියෙනවා, කහ පාට කරල් තියෙන බෝංචි තියෙනවා. ඒ වගේම බීජවල ස්වභාවයන් ඒ විදිහේ වෙනස් ඒවා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ස්වරූප දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් නම් අපි යන්නේ ස්වරූප දෙක තමයි පුතේ හඳුන්වන්නේ පරස්පර ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ ස්වරූප දෙකක් තමයි අපි හඳුන්වන්නේ පරස්පර ලක්ෂණයක් කියලා. අපි තවත් පරස්පර ලක්ෂණයක් බැලුවොත් ඔබට පේනවා පිරුණු කරල් සහ හැකිලුණු කරල්. ඔබට පේන මේ කරලේ පිරුණු ස්වභාවයක් තියෙනවා, මේ කරලේ හැකිලුණු ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ශාක දෙකම ගෙවතුමෑ ශාක විශේෂයි. එතකොට මේ ගෙවතුමෑ වර්ගයක්, මේකත් ගෙවතුමෑ වර්ගයක්. වෙනස මොකද්ද? කරල් වල ස්වරූපේ වෙනස් ලක්ෂණ තිබෙන ගෙවතුමෑ තිබෙනවා. පුෂ්පයේ ලක්ෂණ වර්ණයේ වෙනස් වෙන ගෙවතුමෑ ශාක තිබෙනවා. මේ තමයි පුෂ්පය. එතකොට දම් පැහැති පුෂ්ප හැදෙන ගෙවතුමෑ තිබෙනවා, සුදු පැහැති පුෂ්ප හැදෙන ගෙවතුමෑ තියෙනවා. හැබැයි පුතේ මේ දෙකම ගෙවතුමෑමයි. අපිට ශාකයේ පත්‍ර වලින් හඳුනා ගන්නට බෑ මේ දම් පැහැද සුදු පැහැද පුෂ්පය කියලා. එතකොට අපිට පුෂ්ප පිපුණට පස්සේ තමයි හඳුනා ගන්න පුළුවන් පුෂ්පයේ වර්ණය කුමන ආකාරයකටද තිබිලා තියෙන්නේ. දැන් ඔබට අත්දැකීමක් තිබෙන ශාක මම කීපයක් හඳුන්වන්නම්. ඔබ දැකලා තියෙන වද ශාකය. අපි වද ශාකයේ තිබෙනවා රතු පාට පුෂ්ප තිබෙන වද තියෙනවා. සුදු පාට පුෂ්ප, රෝස පාට පුෂ්ප, කහ පාට පුෂ්ප. මේ විදිහට අපි වද කියන ශාකයේ තුල පුෂ්පවල වර්ණ වෙනස් ඒවා ඔබ දැකලා තියෙනවා. ඒ වගේම තමයි හෙන්ද්‍රික්ක ශාකය ඔබ දැකලා තියෙනවා. පුෂ්පවල වර්ණ එකිනෙකට වෙනස් ශාක. එතකොට බෝංචි වල ඔබ දැකලා තියෙනවා කරලේ ස්වභාවය එකිනෙකට වෙනස් ශාක. ඉතින් මෙන්න මේ විදිහට එකම ශාක විශේෂයේ උපවිශේෂයක් තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. අපිට ශාකය නිරීක්ෂණය කරලා මෙම පරස්පර ලක්ෂණ තිබෙනවා කියලා හඳුනා ගන්නට හැකියාවක් නැහැ. බීජවල වර්ණය. කහ පැහැති බීජ සහ කොළ පැහැති බීජ. එතකොට මේ එකම ගෙවතුමෑ වර්ගයක්, ගෙවතුමෑ වර්ගයක අපිට මේ විදිහට කහ පාට සහ කොළ පාට බීජ හඳුනා ගන්නට පුළුවන්. පුෂ්ප පිහිටන විදිහේ ආකාර දෙකක්. අක්ෂීය පුෂ්ප. ඒ කියන්නේ අක්ෂයෙන් හටගන්නා පුෂ්ප සහ අග්‍රස්තයෙන් හටගන්නා පුෂ්ප. එහෙනම් මෙහි පුෂ්ප පිහිටලා තියෙන්නේ අග්‍රස්තේ පමණයි. මෙහි අග්‍රස්තේ නෙමෙයි කඳේ අක්ෂයෙන් තනින් තන පුෂ්ප පිහිටලා තියෙනවා. හැබැයි මේ ශාක පත්‍රයෙන් අපිට මේ ස්වරූපය හඳුනා ගන්නට බෑ. පුෂ්පය පිපුණාම තමයි අපිට මේ ස්වරූපය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කඳේ උස ගත්තොත්
උස වැඩි ශාක සහ උස අඩු ශාක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට ගෙවතුමෑ විශේෂ දෙකක්. කියන්නේ එකම විශේෂය තුල මේ විදිහේ පරස්පර ලක්ෂණ තිබෙන ශාක කාණ්ඩ දෙකක්. අපි උසින් වැඩි ශාක ඉදිරියේදී කතා කරනවා උස ශාක විදිහට. උසින් අඩු ශාක අපි ඉදිරියේදී කතා කරනවා මිටි ශාක විදිහට. ඉතින් මෙන්ඩල් මේ ශාකය හඳුනා ගන්නට යොදාගත්තු තවත් වැදගත් ලක්ෂණයක් තමයි ස්වභාවිකව ස්වපරාගණය වීම. මම ඔබට පෙර සඳහන් කළා නුමුහුන් පෙලක් ලබා ගන්නට මෙන්න මේ ස්වපරාගණය වීම ඊටාම වැදගත්. ඒ වගේම තමයි අවශ්‍ය විට පරපරාගණය කරන්නටත් පුළුවන්. අන්න ඒක ඊටා වැදගත් ලක්ෂණයක්. ඔබ ජීවයේ අඛණ්ඩතාවයේ පාඩමේදී ඉගෙන ගත්ත ශාකයක් සාමාන්‍යයෙන් අනුවර්තන දක්වන්නේ පරපරාගණයට. හැබැයි මේ ශාකය ස්වපරාගණයට අනුවර්තන දක්වනවා. හැබැයි පරපරාගණයත් සිදු කළ හැකි ශාකයක් තමයි ගෙවතු මෑ ශාකය. ඊළඟට ශාක මුහුන් කිරීමෙන් සරුජනිතයන් ලබා ගන්නට පුළුවන්. දැන් ඔබට පෙර සඳහන් කළ පරස්පර ලක්ෂණ. අපි හිතමුකෝ කහපාට කරල් හැදෙන ගෙවතු මෑ ශාකයක් කොළ පාට කරල් හැදෙන ගෙවතු මෑ ශාකයක් සමග මුහුන් කළොත් ඊළඟ පරම්පරාවේ එම බීජ සිටුවපුහම ඒවා සරුජනිතයින් බවට පත් වෙන්න. සරුජනිතයින් කියලා කියන්නේ දුවේ පුතේ මෙම බීජ හිටවපුහම ඒවායින් නැවත පරම්පරාවක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි 11 ශ්‍රේණියට ගියාම හඳුනා ගන්නවා මේ નિසරු ජනිතයන් කියලා ජීවීන් කොටසකුත් තියෙනවා. අපි නිදසුනක් බලමු. ඔබට මතක් කළොත් ඔබ දැකලා තියෙනවා කොටලුවා කියන සත්‍යය. කොටලුවා කියලා කියන්නේ කොටලු මවකට සහ කොටලු පියෙකුට අදාළව ලැබුණු පැටියෙක් නෙමෙයි. කොටලුවාගේ මව අශ්ව විශේෂයි. ඒ කියන්නේ වෙලඹ. කොටලුවාගේ පියා වුණේ බූරුවා කියන විශේෂයට බූරු. එහෙනම් මව වෙලඹ පියා බූරුවේ පැටියා කොටලුවේ. හැබැයි කොටලුවන් අතර ප්‍රජනනයෙන් කොටලු පැටවුන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කොටලුවා નિසරු ජනිතයෙක් කියලා. එයාට තවත් පරම්පරාවක් බිහි කිරීමේ හැකියාව නැහැ. හැබැයි මෙන්න මේ ගෙවතු මෑ ශාකය එහෙම නෙමෙයි. අර වර්ණය වෙනස් වුණත් මලේ වර්ණය, කරලේ වර්ණය, බීජේ හැඩය මේ ආකාරයට පරස්පර ලක්ෂණ ශාක දෙකක තිබුණත් එම ශාක අතර මුහුන් කිරීමෙන් ඊළඟ පරම්පරාව සරුජනිතයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබුණා. ඉතින් මෙන්න මේ ලක්ෂණ නිසා තමයි මෙන්ඩල් ගෙවතු මෑ ශාකය මේ සඳහා තෝරගත්තේ. මෙන්ඩල් සිදු කළ පරීක්ෂණවල පියවර. දැන් අපි කියවන්නේ මෙන්ඩල් මේ පරීක්ෂණ සිදු කළේ විද්‍යාත්මක ක්‍රමයට කියලා. අපි දැන් බලමු එයා විද්‍යාත්මක ක්‍රමයට සිදු කිරීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් පියවර ටික මොනවද කියලා. පළවෙනි පියවර තමයි පරස්පර ලක්ෂණ දෙකක් සඳහා යා නුමුහුන් පෙළ දෙකක් යොදා ගන්න. මම ඔබට සඳහන් කළා ප්‍රතිවිරුද්ධ ලක්ෂණ කියන්නේ මොකක්ද? එකිනෙකට වෙනස් ස්වරූප දෙකක් ගන්නට පුළුවන් ලක්ෂණයක්. ඉතින් පරම්පරා කීපයක් තුලින්ම එකම ලක්ෂණය ලැබෙන ශාක කාණ්ඩ දෙකක් ලබා ගැනීම තමයි මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණයට දාගත්තු පළවෙනි ක්‍රියාමාර්ගය. දෙවෙනි ක්‍රියාමාර්ගය තමයි ඒවා අතර පරපරාගණය කරන. ඔන්න මතක තියාගන්න ශාක කාණ්ඩ දෙකක් දෙපසින් හිටව ගන්නවා. හිටවගෙන පරපරාගණය කරනවා. පරපරාගණය කියන්නේ පුතේ අර එක ශාකයක මල්වල තිබෙන පරාග අනිත් ශාක කාණ්ඩේ කලංකය මත තැන්පත් කිරීම. එම වර්ගයේ තිබෙන ශාකවල පරාග අනිත් කාණ්ඩේ කලංකය මත තැන්පත් කිරීම. මෙන්න මේක අපි හඳුන්වන්නේ කෘතිමව සිදු කරන පරපරාගණය. ඒතර පරපරාගණය කෘතිමවයි සිදු කරන්නේ. ඊට පස්සේ ඒවායින් ලැබෙනවනේ බීජ. ඒ බීජ සිටුවා. හිටවලා ඒවා අතර ස්වපරාගණය වෙන්න සැලසුවා.
එතකොට ඒකට විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. මොකද මේ ශාකය ස්වභාවයෙන්ම ස්වපරාගණය වෙන්නට අනුවර්තනය දක්වන ශාකයක්. ඉතින් ස්වපරාගණය වුණාට පස්සේ ඒ බීජ අරගෙන සිටුවලා දෙවන පරම්පරාවේ ලක්ෂණ කොයි විදිහටද කියලා එයා සොයා බලනවා. ඊළඟට දෙවන පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය සහ ප්‍රවේණි දර්ශ අනුපාතය හොයලා බලනවා. දැන් ඔබට මතක ඇති රූපානුදර්ශ අනුපාතය කියලා කිව්වේ එහි පෙන්වන රූප ස්වභාවය. දැන් ඔබට පෙර සඳහන් කළේ හැකිලුණු කරල්, පිරුණු කරල්, කොළ පාට බීජ, කහ පාට බීජ ඒවා තමයි අපි හඳුන්වන්නේ රූපානුදර්ශ විදිහට. ඊළඟට ප්‍රවේණි දර්ශ අනුපාතය සොයා බලනවා. එහෙනම් ප්‍රවේණි දර්ශ අනුපාතය අපි ලියලා තමයි අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ප්‍රවේණි දර්ශ කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන් කරුණක් නෙමෙයි. දැන් අපි මෙන්න මේ විදිහට මෙන්ඩල් සිදු කරපු පරීක්ෂණයක්. කොහොමද එයා මේ කාරණේ කළේ කියලා සොයා බලන්න. ඔන්න මෙන්ඩල් ඒකාංග මුහුමකදී උස කියන පරස්පර ලක්ෂණයට අදාළව උස සහ මිටි ශාක මුහුම් කරලා පළමු සහ දෙවන පරම්පරා ලබාගත්තු ආකාරයයි මම ඔබට පැහැදිලි කරන්නට යනවා. මෙන්ඩල් කරපු පරීක්ෂණය සහ එහි ප්‍රතිඵල. එයා යොදාගත්තු නොමුහුම් පෙළ දෙක අපි හඳුන්වන්නේ ජනකයින් කියලා. එහෙනම් මේ ජනකයින්ගේ රූපානුදර්ශය කිව්වේ පෙනෙන රූප ස්වභාවය. එයා තෝරගත්තා එක අවස්ථාවකදී උස සහ මිටි කියන අවස්ථා දෙක. ඊට පස්සේ මොකද කරේ? මේවා අතර එයා පරපරාගණය කරා. පරපරාගණයෙන් පසුව පළමු පරම්පරාවේ ලක්ෂණ සොයා පරපරාගණයෙන් ලැබෙන බීජ හිටවලා ඒ බීජ වලින් ලැබෙන ශාකය උසද මිටිද කියලා බැලුවා. එයාට ලැබුණ උත්තරය තමයි මේ. මොකද්ද ලැබුණේ? ලැබුණු සියලුම ශාක උෂ ශාක බවට පත් වෙනවා. ඔන්න දැන් දෙවෙනුවට එයා කරා මේ උෂ ශාක. පළමු සඳහන් කළ මේ උස නෙමෙයි මේ පළවෙනි පරම්පරාවේ උෂ ශාක තමයි යාගේ දෙවන පරීක්ෂණේ මව්පිය ජීවි. ඔන්න උස ශාක සහ උෂ ශාක අතර එයා ස්වපරාගණය වෙන්නට සැලැස්සුවා. ස්වපරාගණයෙන් පසුව එයාට ලැබෙනවා ඒ බීජ සිටුවපුහම ලැබෙන ඊළඟ පරම්පරාවේ ශාක කුමන ලක්ෂණ වලින් තිබෙනවද? අපි බලමු එයාට ලැබුණේ මොනවද කියලා. එයාට ලැබුණා උස සහ මිටි කියන ශාක දෙආකාරයක්. ඔන්න පුතේ මේ උස ශාක මිටි ශාක පරාගණය කරලා ලැබුණේ උස කියන ලක්ෂණය පමණයි. එහෙමනම් ඔබට පෙනෙනවා මිටි කියන ලක්ෂණය පළමු පරම්පරාවේදී යටපත් වෙලා තිබෙනවා. හැබැයි නැවතය දෙවන පරම්පරාවේදී මිටි කියන ලක්ෂණය මතුවෙලා තියෙනවා. එහෙමනම් ඔබට කියන්න පුළුවන් මෙම ලක්ෂණ දෙකෙන් උස කියන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වෙනවා. මිටි කියන ලක්ෂණය නිලීන ලක්ෂණය වෙනවා. ලැබුණ අයට සංඛ්‍යාත්මකව ගණන් කරලා බලපුවාම ආසන්න සංඛ්‍යාවක් 3ට 1 අනුපාතය. ඔබේ පෙළ පොතේ මේ විදිහට මෙන්ඩල් කරපු පරීක්ෂණවල යම් යම් අවස්ථා වල ලැබුණු සංඛ්‍යා පිළිබඳව වගුගත කරලා තියෙනවා. ඒ වගුවත් ඔබ මේ අධ්‍යයනයත් සමගම නිරීක්ෂණය කරන්න. 3ට 1 අනුපාතයක් යාට ලැබුණා. ඒ කියන්නේ අපි දැන් පැල 1000ක් තිබ්බනම් ආසන්නයෙන් 750කට කිට්ටු ප්‍රමාණයක් උස ශාක තිබිලා තියෙනවා. 250කට ආසන්න සංඛ්‍යාවක් මිටි ශාක තියෙනවා. එතකොට එයාගේ පළමු පරම්පරාවේ ලැබුණු රූපානුදර්ශය මොකක්ද? රූපානුදර්ශය තමයි සියලුම ජනිතයින් උෂ ශාක. ඒ රූපානුදර්ශය කියලා කියන්නේ අපිට පෙනෙන ස්වરૂපය. දෙවන පරම්පරාවේ ලැබුණු රූපානුදර්ශ අනුපාතය මොකක්ද? උෂ ශාකත් මිටි ශාකත් අතර 3ට 1 අනුපාතයක් එයාට ලැබුණා. එහෙනම් ඔන්න රූපානුදර්ශ අනුපාතය ලියද්දී අනිවාර්යෙන් මේ රූපානුදර්ශ දෙක ලියන්න ඕනේ. උස කියන රූපානුදර්ශය මිටි කියන රූපානුදර්ශය අතර අනුපාතය 3:1 කියන ආකාරයටයි යාට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට කොහොමද ලැබුණේ?
මෙන්න මේ සම්බන්ධයෙන් මෙන්ඩල් තමන් පැහැදිලි කරපු ආකාරය මම ඔබට ඊළඟට දක්වන්නට යනවා. එතකොට යා මේ සඳහා රූපානුදර්ශය ලැබුණාකාරය පැහැදිලි කරන්නට ප්‍රවේණි දර්ශය කියන සංකල්පය යොදා ගන්නවා. එහෙමනම් ජනකයින්ගේ රූපානුදර්ශ අපි දැන් පෙර සඳහන් කළා උෂශාක සහ මිටිශාක තමයි රූපානුදර්ශය. මේ රූපානුදර්ශ වලට අදාළව එයා යොදාගත්තේ නුමුහුම් ශාක. නුමුහුම් ශාක නිසා ඒවායේ ප්‍රවේණි දර්ශ සමයුග්මක වෙන්නට ඕන. ඒ කියන්නේ උස ලැබෙනවා නම් උසට බලපාපු ඥාන දෙකම ප්‍රමුඛ ඥාන වෙන්නට ඕන. මිටි කියන ලක්ෂණයට බලපාපු ඥාන දෙකම නිලීන ලක්ෂණ වෙන්නට ඕන. අපි දැන් නිරීක්ෂණ වලින් දැක්කා උෂ ශාකයේ තමයි ප්‍රමුඛ ලක්ෂණය පෙන්වුවේ, මිටි ශාකයේ තමයි නිලීන ලක්ෂණය පෙන්වුවේ. නිලීන ලක්ෂණය කියන්නේ යම් පරම්පරාවකදී යටපත් වන ලක්ෂණ. උන්න දැන් අපි ප්‍රවේණි දර්ශ ලියන්නට යන්නේ. එතකොට ප්‍රවේණි දර්ශ ලියනකොට මේ සඳහා භාවිතා කළා මෙම පරස්පර ලක්ෂණය හඳුන්වන ඉංග්‍රීසි වචනයට අදාළව අක්ෂරය. ඒ වගේම ප්‍රමුඛ ලක්ෂණය දක්වන්නට කැපිටල් ලකුරකුත්, නිලීන ලක්ෂණය දක්වන්නට සිම්පල් ලකුරකුත් මෙන්ඩල් යොදා ගත්තා. එහෙමනම් ඔන්න උෂශාක ප්‍රමුඛ සමයුග්මක නම් අපි මේ සඳහා යොදා ගන්නවා T කියන අක්ෂරය. එහෙමනම් කැපිටල් T විදිහට අකුරු දෙකක් මේ සඳහා යොදා ගත්තා. හේතුව ඔබ මේ මුලින් කියපු සියලු කරුණු මෙනෙහි කරන්න. අපි කිව්වා කිසියම් ලක්ෂණයක් සඳහා බලපාන ඥාන දෙකක් තියෙනවා. එහෙනම් අකුරු දෙකක් යෙදෙන්නට ඕනේ. නුමුහුම් පෙළක් නම් ඒවා සමයුග්මක වෙන්න ඕනේ. ප්‍රමුඛ ලක්ෂණය නම් අපි යොදාගත්තා උපකල්පනයක් කැපිටල් ලකුරකින් පෙන්නනවා කියලා. ඒ සියල්ල පදනම් කරගෙන තමයි මේ උෂ ශාකවල ප්‍රවේණි දර්ශය කැපිටල් T ආකාරයට සඳහන් කළේ. එහෙනම් මිටි ශාකවල ප්‍රවේණි දර්ශ අපිට දක්වන්නට පුළුවන් සිම්පල් T. ඔබ ඉගෙන ගත්තා ඌනන විභාජනයේදී ජන්මානු සෑදෙනකොට මේ වර්ණදේහ යුගලය, මෙතන තියෙන වර්ණදේහ යුගලයක තිබෙන ඥාන දෙකක්, මේ වර්ණදේහ යුගලය ජන්මානු දෙකකට වෙන්නේ. මේ ශාකයේ වර්ණදේහ යුගලය ජන්මානු දෙකකට වෙන්නේ. එහෙමනම් ඔන්න පරාග හෝ ඩිම්බ තමයි අපි හඳුන්වන්නේ ශාකවල ජන්මානු විදිහට. මේ එක් ශාකයක අපි පරාග කියලා සලකන්න පුළුවන්, අනික් ශාකයේ ජන්මානු ඩිම්බ කියලා සලකන්න පුළුවන්. මේවා අතර පරපරාගණය සිදු කරනවා. පරපරාගණය කියන්නේ මේ කැපිටල් T ඥානය සම්බන්ධ වෙන්නේ අනෙත් ශාකයේ සිම්පල් T ඥානයක් සමග. එහෙනම් මේ ඥාන දෙක එක් වුණොත් අපිට ලැබෙන්නේ කැපිටල් T සිම්පල් T කියන අවස්ථාව තමයි ඊළඟ බීජය සඳහන්. ඒ වගේම මේ කැපිටල් T එක මේ සිම්පල් T එක සමග සම්බන්ධ වුණොත් ඒත් අපිට ලැබෙන්නේ කැපිටල් T සිම්පල් T කියන අවස්ථාව. මේ තිබෙන කැපිටල් T ජන්මානුව මේ කියන T ජන්මානුව සමග සම්බන්ධ වුණොත් ඒත් අපිට ලැබෙන්නේ මේ යුගලයේ එකතුවක්. මේ කැපිටල් T එක මේ සිම්පල් T එක සමග සම්බන්ධ වුණොත් ඒත් අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ යුක්තාණුවේ ඥාන සංකලනය. ඉතින් අපි බලමු මෙන්න මේ තොරතුරම ඔබට පුළුවන් වඩාත් සරල විදිහට සම්බන්ධ කරන්න. දැන් මේ විදිහට කෙනෙකුට මේ අක්ෂර සම්බන්ධ කර ගැනීමේදී පටලවා ගන්නට පුළුවන්. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී සංකීර්ණ අවස්ථාවලදී මේ අවස්ථා පටලවා ගන්න ආකාරයන් අපි හඳුනාගත්තා. ඒ නිසා විද්‍යාඥයන් මේ විදිහට සම්බන්ධ කිරීම සරලව හඳුන්වා දීමට පනට් කියන විද්‍යාඥයා විසින් පනට් කොටුව කියන නිර්මාණය ඉදිරිපත් කළා. මොකක්ද බලමු පනට් කොටුව කියන්නේ. මෙන්න මේ විදිහට කොටුවක්. මේ කොටුවේ අපි එක පැත්තක් යොදා ගන්නවා එක් ශාකයක ජන්මානු සඳහා. ඔන්න අපි කැපිටල් T මෙතෙන්ට දැම්මා. මේ පැත්තට යොදා ගන්නවා අනෙත් ශාකයේ ජන්මානු සඳහා. එතකොට මේ එක ශාකයක පරාග විය හැකි, අනෙත් ශාකයේ ඩිම්බ විය හැකි.
දැන් එතකොට යා බොහොම පහසුයි කියලා කිව්වේ මේ කොටුවට එන්නේ මේ කැපිටල් T එකයි මේ සිම්පල් T. මේ කොටුවට ලැබෙන්නේ මේ කැපිටල් T එකයි මේ සිම්පල් T එකයි. මේ කොටුවට එන්නේ මේ කැපිටල් T එකයි මේ සිම්පල් T එකයි. මේ කොටුවට එහෙමනම් මේ කැපිටල් T එකයි මේ සිම්පල් T එකයි. දැන් එතකොට මේ විදිහට අපිට දක්වන්නට පුළුවන් පළමු පරම්පරාවේ ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශන. එහෙනම් විය හැකි සියලුම ආකාරයන් විදිහට අපිට ලැබුණේ මේ අවස්ථාවමයි. එමනම් දැන් ඔබට උන්න පේනවා පළමු පරම්පරාවේ සියලු ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශය වෙන්නට ඕන කැපිටල් T සිම්පල් T. ඒ වගේම තමයි පරීක්ෂණ ප්‍රතිඵලයෙන් අපිට ලැබුණා මේ සියලුම අවස්ථා උස කියලා. එහෙනම් අපි පටන් ගන්නකොට පැහැදිලි කරා ප්‍රමුඛ සමයුග්මක වුණාම ලැබුණේ උෂ නිලීන සමයුග්මක වුණාම ලැබුණේ මිටි ශාක. පළමු පරම්පරාවේදී විෂම යුග්මක ඥාන ව්‍යුහයක් ලැබෙනවා. විෂම යුග්මක අවස්ථාවේදී මෙන්ඩල් කියනවා ප්‍රකාශ වෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය කියලා. මෙයාගේ ඥාන ව්‍යුහය කැපිටල් T සිම්පල් T වුණාට කැපිටල් T වලින් පෙන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණය නිසා නිලීන ලක්ෂණය යටපත් වෙමින් මේ වගේ විෂම යුග්මක අවස්ථාවකදී පෙන්නනවා ප්‍රමුඛ ලක්ෂණේ රූපානුලක්ෂණ. ඉතින් අපි බලමු පළමු පරම්පරාවේ ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශ වුණේ මේ අවස්ථා හතර. එහෙනම් රූපානුදර්ශ වුණේ සියලුම ශාක උෂ ශාක. මම ඔබට කිව්වා එහෙමනම් මොකද්ද මෙන්ඩල් පැහැදිලි කරපු ප්‍රධාන කරුණ? විෂම යුග්මක අවස්ථාවේදී ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වෙනවා කියන්නේ. ඔන්න නම් අපි මතක තියාගන්නට ඕන වැදගත් ලක්ෂණයක්. මොකද්ද? ප්‍රමුඛ සමයුග්මක නම් ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වුණා. නිලීන සමයුග්මක නම් නිලීන ලක්ෂණය ප්‍රකාශ වුණා. විෂම යුග්මක අවස්ථාවේදී ප්‍රකාශ වන්නේ ප්‍රමුඛ ලක්ෂණය කියන කරුණ. දැන් අපි ඔන්න ඊළඟට කතා කරන්නේ පළමු පරම්පරාව අතර අභිජනනය සිදු කිරීම කියන කාරණය. පළමු පරම්පරාවේ ජනකයින්ගේ රූපානුදර්ශ වෙන්නේ උෂ ශාක. හැබැයි පුතේ මේ උෂ කියන්නේ අර ආරම්භක අවස්ථාවේ උෂ නෙමෙයි විෂම යුග්මක අවස්ථාවේ උෂ. එහෙනම් ඒ වෙනුවට අපිට සටහන් කළ හැකි ප්‍රවේණි දර්ශ වෙන්නේ කැපිටල් T සිම්පල් T අවස්ථා දෙක. එහෙනම් ඔබ දන්නවා මෙන්න මේ අවස්ථා දෙකට අදාළව අපි ජන්මානු සටහන් කරන්න පුළුවන්. ජන්මානු සටහන් වෙනකොට මේ කැපිටල් T සිම්පල් T ඥාන දෙක ජන්මානු දෙකකට වෙන් වෙනවා. මේ අවස්ථාවේ කැපිටල් T සිම්පල් T කට ඥාන දෙක ජන්මානු දෙකකට වෙනවා. දැන් අපි නැවතත් ස්වපරාගණය සම්බන්ධයෙන් පනට් කොටුව භාවිතා කරමු. එහෙනම් ඔබට පේනවා පනට් කොටුව අපිට එක් ශාකයක තොරතුරු මෙතන ඇතුළත් කරන්නට පුළුවන්. අනෙක් ශාකයේ තොරතුරු මෙතන අපිට ඇතුළත් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ කැපිටල් T මේ කොටුවේ ලියන්න පුළුවන්. මේ කැපිටල් T මේ සිම්පල් T මේ කොටුවේ ලියන්න පුළුවන්. මේ කැපිටල් T මේ කොටුවේ ලියන්න පුළුවන්. මේ කොටුවට ලැබෙන්නේ සිම්පල් T අක්ෂර දෙකක්. ඉතින් අපි මේ ලියද්දි සාමාන්‍යයෙන් ප්‍රමුඛ ලක්ෂණය පළමුව ලියන්න. නැත්නම් ඔබට හිතෙයි ඇයි කැපිටල් T එකයි සිම්පල් T එකයි ගත්තාම ලිව්වා. මෙතනදී සිම්පල් T එකයි කැපිටල් T එකයි ගත්තාම ඒත් ඒ විදිහට ලියනවා. එහෙනම් ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රමුඛ ලක්ෂණයට අදාළ අක්ෂරය පළමුව ලියනවා. ඒ කියන්නේ කැපිටල් T අකුර පළමුව. දැන් බලමු දෙවන පරම්පරාවේ ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශ වුණේ මොනවද? මෙතන කැපිටල් T එකක් කැපිටල් T එකක් තියෙනවා. කැපිටල් T සිම්පල් T අවස්ථා දෙකක් තියෙනවා. සිම්පල් T අවස්ථා එකක් තියෙනවා. දැන් එහෙනම් ඔබට පේනවා ජනිතයින්ගේ රූපානුදර්ශ විය හැක්කේ මොකක්ද? කැපිටල් T නම් ඒ සඳහා ලැබෙන්නට පුළුවන් උස කියන ලක්ෂණය. කැපිටල් T සිම්පල් T නම් ඒ සඳහාත් විය හැකි අවස්ථාව වෙන්නේ උස කියන ලක්ෂණය. සිම්පල් T නම් විය හැකි අවස්ථාව තමයි මිටි කියන අවස්ථාව. එහෙනම් ඔබට පේනවා උස කියන අවස්ථා තුනක් වීමේ සම්භාවිතාවයක් තිබෙනකොට
මිටි කියන අවස්ථාව අපිට ඊට අනුරූපව ලැබෙන්නේ එක අවස්ථාවක් තමයි. දෙවන පරම්පරාවේ ලැබුණු ප්‍රවේණි දර්ශ ටික තමයි මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. දෙවන පරම්පරාවේ ලැබුණු රූපානුදර්ශ ටික තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. දැන් අපි බලමු දෙවන පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය මොකක්ද කියලා. දෙවන පරම්පරාවේ ලැබුණු රූපානුදර්ශ අනුපාතය තමයි ඔබට පේනවා උස කියන ලක්ෂණ 3කට මිටි කියන ලක්ෂණ 1ක්. එහෙනම් උෂ ශාක සහ මිටි ශාක අතර අනුපාතය 3 අනුපාත 1 කියන අවස්ථාව තමයි එයාට ලැබෙන්නේ. ඊළඟට අපි බලමු දෙවන පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අනුපාතය මොකක්ද කියලා. දෙවන පරම්පරාවේ ප්‍රවේණි දර්ශ තිබුණා මෙන්න මේ විදිහට. capital T capital T capital T simple T capital T simple T. එහෙනම් ඔබට ලැබෙනවා ඒවා අතර අනුපාතය. එහෙනම් මෙතන තියෙනවා ප්‍රවේණි දර්ශ 3ක්. capital T කියලා ප්‍රවේණි දර්ශයක් තියෙනවා. capital T simple T කියලා ප්‍රවේණි දර්ශයක් තියෙනවා. simple T කියලා තවත් ප්‍රවේණි දර්ශයක් තිබෙනවා. ඒ අනුව මේ capital T එකක් දක්වනකොට capital T simple T අවස්ථා දෙකක් දක්වනවා. ඒ වගේම simple T අවස්ථා එකක් දක්වනවා. එහෙනම් අපිට එහි ප්‍රවේණි දර්ශ අනුපාතය දක්වන්නට පුළුවන් මේ විදිහට capital T එකකට capital T simple T දෙකකට simple T එක අවස්ථාවක් තමයි. ඔන්න මේ තමයි මෙන්ඩල් කරපු පරීක්ෂණය තුල එයා පැහැදිලි කරන්නේ කොහොමද මේ ලක්ෂණය ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් මේ විදිහට ස්වභාවිකව පරාග ඩිම්බ සංසේචනය වෙනකොට මේ ආකාරයට සම්බන්ධ වෙනවා කියන එක අපිට ප්‍රායෝගිකව සරල ක්‍රියාකාරකමක් භාවිතයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් තිබෙන ක්‍රියාකාරකමක් තමයි ඔබට මෙහි දක්වලා තිබෙන්නේ. කොහොමද අපි මේ ක්‍රියාකාරකම කරලා බලන්නේ කියලා බලමු. වර්ණ දෙකක පබළු. එහෙම නැත්නම් බොත්තම්. එහෙම නැත්නම් බීජ ඔබ 50 බැගින් වූ බඳුන් දෙකක් සපයා ගන්නට ඕන. අපි හිතමු ඔබ තෝරාගත්තේ මේ වර්ණ දෙක රතු සහ සුදු කියලා. එතකොට වාජන දෙකට හොඳින් මිශ්‍ර කරලා මේ බඳුන් දෙකෙන් එක පබළුව බැගින් අහඹු ලෙස ගැනීම තමයි සිදු කරන්නේ. එහෙනම් කරන්න ඕන පුතේ අතින් අල්ලපුවාම හැඩය සමාන වෙන්න ඕන. අතින් අල්ලපුවාම හැඩය සමාන කියන්නේ අතට අහු වෙන ස්වභාවය වෙනස් වෙන්න බෑ. හැබැයි ඒකේ වර්ණය විතරක් වෙනස් වෙන්න ඕන. අන්න එහෙම අපි තෝරා ගත්තා නම් අපි උදාහරණයක් ගමුකෝ මේ ක්‍රියාකාරකමට ඔබට යොදාගත්තා කියලා පබළු. මේ පබළු 50ක් ගන්නට ඕන එක වර්ණයකින් රතු වර්ණයෙන් සුදු වර්ණයෙන් තව 50ක් ගන්නට ඕන. අරගෙන අපි මෙන්න මේ විදිහේ වගුවක් සකස් කර ගන්නට ඕන. එහෙනම් දැන් ඔබ රතු පබළු 50යි සුදු පබළු 50යි අරගෙන මේ එක් වර්ගයක පබළු හරියටම දෙකට බෙදනවා ගොඩවල් දෙකකට. ඒ කියන්නේ රතු පබළු 25 අරන් භාජන දෙකකට දානවා. සුදු පබළු 25 අරන් අර භාජන දෙකටම දානවා. දැන් ඔන්න ඔබට පැහැදිලි වෙනවා එක භාජනයක තිබෙන්නේ රතු පබළු 25යි සුදු පබළු 25යි 50ක මිශ්‍රණයක්. අනෙක් භාජනයේ තිබෙන්නේ රතු පබළු 25යි සුදු පබළු 25යි මිශ්‍රණයක්. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා කරන්නේ වම් අත සහ දකුණු අත භාවිතා කරලා අර භාජන දෙකට අත දාලා බලන්න නැතුව අහඹු ලෙස පබළු දෙකක් ගන්න. ඒ ගත්තාම අපි හිතමු මේ පනට් කොටුවේ වම් පැත්ත වම් අත කියලා ඉහළින් තියෙන්නේ දකුණු අත කියලා. එතකොට ඔබට වම් අතට රතු එකකුයි දකුණු අතට රතු එකකුයි ලැබුණා නම් ඔබ මේ කොටුවේ ප්‍රගණනයක් දාන්න. ඔබට වම් අතට රතු එකකුයි දකුණු අතට සුදු එකකුයි ලැබුණා නම් මේ කොටුවේ ප්‍රගණනයක් දාන්න. ඔබට ලැබුණේ වම් අතට සුදු පබළුවක් රතු පබළුව දකුණු අතට නම් අපි මෙතෙන්ට පබළුවක් මේකට ප්‍රගණනයක් දානවා. ඔබට ලැබුණේ වම් අතට සුදු පබළුවක් දකුණු අතටත් සුදු පබළුවක් නම් ඔබ මෙතෙන්ට ප්‍රගණනයක් දානවා.
එතකොට මෙන්න මේ ආකාරයටයි අපි මේ වගුව සම්පූර්ණ කරන්නේ. එතකොට අපි හිතමු අත දාලා වුණ ගත්ත පබළු දෙකක්. ඒ පබළු දෙකේ වර්ණ යුගලයට ගැලපෙන්නට අපි ප්‍රගණනයක් දැම්මා අදාළ තීරුවට. ඊට පස්සේ නැවත පබළු දෙක ආපසු දානවා අපි මොකේටද? අර භාජන දෙක. දාලා නැවත මිශ්‍ර කරනවා. නැවත මිශ්‍ර කරලා අයත් අර විදිහටම අහඹු ලෙස දෙකක් ගන්නවා. අරගෙන එහි ලක්ෂණ බලනවා. නැවත ආපහු දානවා. මෙන්න මේ ආකාරයට අපි 50 වාරයක් පමණ කරලා බලනවා මේ වගුවේ ලැබුණු සංඛ්‍යාවල එකතුව කොයි විදිහටද කියලා. මේ ප්‍රගණනයන්ගේ එකතුව මේ කොටුවේ දාලා, මේ ප්‍රගණනයන්ගේ එකතුව මේ කොටුවේ දාලා, මේ ප්‍රගණනයන්ගේ එකතුව මේ කොටුවේ දාලා, මේ ප්‍රගණනයන්ගේ එකතුව මේ කොටුව දැම්මොත් ඔබට ආසන්න මේ කොටු හතරටම සමාන එකතුවක් ලැබෙනවා. ආසන්න සමාන එකතුවක්. මතක තියාගන්න 100%ක්ම ඒ යගේ නෙමෙයි. අපි හිතමු 50ක් ගත්තා නම් මේකට 15ක් 13ක් 12ක් 14ක් ඒ වගේ ආසන්න අගයක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ස්වභාවිකව මේ ආකාරයට පරාගණය වෙනකොට මේ විදිහට අපි මේ අඳින විදිහට ස්වභාවිකව ලැබෙනවා කියන කාරණේ තමයි අපි මේ ක්‍රියාකාරමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නට හදන්නේ. දැන් එතකොට අපි බලමු මෙන්න මේ මෙන්ඩල් කරපු පරීක්ෂණවලට අනුව එළඹෙන්නට පුළුවන් තීරණ මොනවද? පළමු කාරණය තමයි ප්‍රමුඛ සමයුග්මක අවස්ථාවේ ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වුණා. නිලීන සමයුග්මක අවස්ථාවේ නිලීන ලක්ෂණය ප්‍රකාශ වුණා. විෂම යුග්මක අවස්ථාවේ නැවත ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වුණා.